ලෝකුරු ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ුවනේ සල්ගස් දෙකක් අතර වැඩ සිට මා ජීවමානව දකින්නට නැතත් සදේවත් කුල පුත්‍රයන්ට දැකීමට සුදුසු සංවේග කටයුතු ස්ථාන 4ක් උන්වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කළසේක. ඒ තථාගතයන්න් වහන්සේ මෙලොවට බිහි වූ උතුම් පුණ්‍ය භූමිය. කෙලෙසුන් නසා බුදු වූ ස්ථානය. ප්‍රථම ධර්ම දේශනාව කළ ස්ථානය සහ ලොව අනිත්‍ය පසක් කරමින් පිරිනුවන් පෑ වදාළ ස්ථානය යන ස්ථාන 4යි. ඒ හේයින් මේ බුද්ධ භූමිය වූ දඹදිවට වරක් වූ පාතපා බුද්ධාලම්බන ප්‍රීතියත් පහන් සංවේගයක් ඇති කර ගැනීම සියලු ශ්‍රී ලාංකික බුදුනුවන්ගේ මහා අපේක්ෂාවයි. ඒ පින්වත් අපේක්ෂාව මල්පල ගැන්වීමට අප සූදානම්.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි තුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛා ජන 16කට බෙදලා තිබ්බා 12 මහා ජනපද විදිහට. ඒ අතරින් ඔයාලා අහලා ඇති වස්ස රාජ්‍ය අහලා තියෙනවද? වස්ස රාජ්‍ය තමයි එදා මේ කොසඹෑ නුවර තිබ්බ රාජ්‍ය. එතකොට වස්ස රාජ්‍ය අගනුවරුනේ කොසඹෑ නුවර. කොසඹෑ නුවරත් ඇතුල් නුවර කියලා කොටසක් තිබිලා තියෙනවා. ඒ ඇතුල් නුවර කියන කොටස තමයි මේ ආරාමාදිය ඉදි වෙලා තියෙන්නේ. ආරාමාදිය කියනකොට වෙනකොට තව ආරාම 3ක් ගැන සඳහන් වෙන ඉස්සරහදී කියලා දෙනවා. ඒ වගේම මේ රාජ්‍යයේ රාජ්‍යපාලකයා වුණේ මේ වස්ස රාජ්‍යයේ රාජ්‍යපාලකයා වුණේ උදේනි රජතුමා. එතකොට එතුමාගේ මාලිගාව තිබ්බ තැනත් අද මේ වගේ නටබුන් අපිට ඒ ස්ථානේ දකින්න තියෙනවා. එතකොට මේ රජමාලිගාව මේ ආරාම ඔක්කොම ඉදි වෙලා තියෙන්නේ මේ ඇතුල් නුවර කියන කොටසේ. මේ ඇතුල් නුවරට ආරක්ෂාව පිණිස එදා විශාල පාකාර බැම්මක් තිබිලා තියෙනවා. ඒ බැම්මේ නටබුන් අද අපිට කඳු වලල්ලක් විදියට දකින්න තියෙනවා. අපේ අම්මලා පන්සලට ගියාම බලන්න පුළුවන්. ඒ වගේම අම්මලා දකින්නත් ඇති අර බෝධින් වහන්සේට පිටිපස්සෙන් වෙල්යායක් තියෙනවා. ඒ වෙල්යාය අයිනෙම්ම කඳු පන්තියක් දකින්න ඇති දිගට තියෙනවා. ඒ තමයි එදා මේ ඇතුල් නුවරේ ආරක්ෂාවට ඉදි වෙලා තිබ්බ ආරක්ෂක පවුර එහෙම නැත්නම් ආරක්ෂක බැම්ම. මේ ഘോഷිතාරාමේ. ඉතින් මේ වගේ එදා සිටු මන්දිර මොනතරම් තියෙන්නද? මේ සිටු මාලිගානේ තිබිලා තියෙන්නේ. වැඩිපුරම මේ රාජ්‍යයේ ඉඳලා තියෙන සිටුවරු. ඒකට ඒ ආයේ මාලිගාවල් තමයි මේ ආරාම හැටියට පූජා කරන්නේ. මුලින් තහදලා. ආරාම කියලා ඒගොල්ලෝ වෙනම ගන්නෙ නැහැ. ඒගොල්ලන්ගේ මේ සිටු මන්දිර විදියට නිර්මාණය කරලා බුදුහාමුදුරන්ට පූජා කරා. ඉතින් මේ වගේ තව ආරාම මේ කියන්නේ මාලිගා කොච්චර තියෙන්නද? එතකොට මේ රාජ්‍යයේ දියුණු වෙන්නට ප්‍රධාන හේතුව තමයි සිටුවරු වාසය කරන්නේ. එදා මේ වස්ස රාජ්‍යයේ රාජපාලකයා වුණ උදේන් රජුරුවන්ගේ රජමාලිගාව තිබ්බ තැනට මේ මාලිගාව සත්මහල් ප්‍රාසාදයක් විදිහට තිබිලා තියෙනවා. ඒ කියලා කියන්නේ මහල් 7කින් සමන්විත රජමාලිගාව. අද පුරාවිද්‍යාවෙන් කැණීම් කරලා හොයාගෙන තියෙන මාලිගාවේ කොටසයි. අපිට පල්ලෙන් බැලුවම පේනවා මේ මාලිගාවේ තවත් කොටස් මතුවලා තියෙනවා. ඉතින් එදා මේ ඇතුල් නුවරේ ආරක්ෂාවට ඉදි වුණා කිව්වා විශාල පාකාර බැම්මක්. ඒ බැම්මට අමතරව
රජමාලිගාවට වෙනම ආරක්ෂක බැම්මක් ඉදි වෙලා තිබිලා තියෙනවා. අර පිටිපස්සෙන් අපිට දකින්න තියෙන කඳුවලල්ලක් විදිහට මේ මාලිගාවට ආරක්ෂාවට ඉදි වෙච්ච ආරක්ෂක පවුර එහෙම නැත්නම් ආරක්ෂක බැම්ම. අර අපි පඩිපලක් නැගලා ආවා. ඒ පඩිපල තමයි එදා මේ මාලිගාවට ඇතුල් වෙන්න තිබ්බ ප්‍රධාන දොරටුව පිහිටා තියෙන ඒ ස්ථාන. ඒ වගේම මොරකාවල් දෙකක් දෙපැත්තෙම දකින්න තියෙනවා. ඒ වගේම මේ උදේන් රජුරෝ කියන්නේ කලාකාමී යුදකාමී රජ කෙනෙක්. මෙතුමාගේ කලාකාමීත්වය යුදකාමීත්වය මේ ස්ථානයට ආපුවාම මනාව වැටහෙනවා. මේ අනික තමයි මේ ඉන්දියාවේ රජවරු බොහොම සූක්ෂම ලෙස තමයි තමන්ගේ රාජ්‍යයන් පිහිටව ගන්න. ඉතින් ඒ සාමාන්‍ය රජ කෙනෙක් රජමාලිගාවක් ඉදි කරනකොට ඒ බිම සකස් කරගන්න කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඉතින් දෙපැත්තෙන් දැන් බලනවා පිටපස්සෙන් බලනවා. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු තුන් ලෝවාසීන්ගේ ආමිස පූජා පුරුපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු අපභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසා පරමකොට සුදුසුන්දර සාග්‍ර වූ බුද්ධ පූජාව පිළිගැනීමෙන්ද එවතේ මුදලම් පරම්පරාව සැවසෙන මහා සංඝරත්නයේ දන් පිළිගැනීම සංකප්පයං දස සහස්සිය ලෝක ධාතුං දේසේසියත් භගවා වරධම්ම චක්කං वाराणसी पुर समीप वनेमि गानं तं धम्म चेतियमहं शिरसा नमामि। Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Padan samadhiyami. Adinadana virmani sikkapadang samadhiyami. පස්සක මහණුම් සොයාගෙන බරණැස ඉසිපතනාරාමීට වැඩම කරන්ට යෙදුණා. බුද්ධගයාව ඉඳලා සාරානාත්තරට හරියටම කිලෝමීටර් 280ක් තියෙනවා. ගව් හැටියට ගව් 18ක් තියෙනවා හරියටම. එදා උන්වහන්සේ වැඩම කළා. මෙතන ඉඳලා මීටර 50ක් විතර දුරින් තියෙන සම්මුඛ චෛත්‍යය බුදුහාමුදුරුවෝත් පස්සක මහණොත් මුණ ගැහිච්ච ස්ථානයට කියන සම්මුඛ චෛත්‍යය කියලා.
දස සහස්සියේ ලෝක ධාතුන් දේසේ සියත්‍ර භගවාන් වාරාණසී පුර සමීප වනීමි ගානං තන්දම්ම චේතිය මහං සරණත්තර ධර්මාසකිෂ්ඨම්බික හාත්පසින් විදිනස් ඉති හේතුව තමයි තමන් ළඟට ලං වුණාට පස්සේ තමන්ගේ සිරුර හරියට කණ්ණාඩියකින් මූණ බලනවා හා සමානයි. හරියටම අඩි 25ක් තිබුණා. අඩි 25ට උඩින් ඊටාම අලංකාර විදිහට ධර්ම චක්‍රයක් නිර්මාණය කරලා තිබුණා. මේ ධර්ම චක්‍ර නිර්මාණය කරන්න හේතුව තමයි ලෝතර බුදුහාමුදුරුවන් වහන්සේගේ සිහිගැන්වීම සඳහා එදා ධර්ම චක්‍රය නිර්මාණය කරන්න තිබුණා. ධර්ම චක්‍රයට පල්ලෙන් නිර්මාණය කළ සිංහමුණු හතරක්. මේ සිංහමුණු හතර නිර්මාණය කරන්න හේතුව තමයි ලෝතර බුදුහාමුදුරුවන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සතර දිසාවටම පැතිරුණේ කොහින්ද? මේ බරණැස ඉසිපතනාරාම ඓතිහාසික පුදුබිමින් කියන්ට එදා නිර්මාණය කරන්නට දුනා. කවුද ඉතිහාසයකට උරුමකම් කියන්නේ? මේ ධර්මාශෝක ස්තම්භයේ අද මහා භාරතී ඉන්දියාවේ රටේ රාජ්‍ය ලාංඡනීය බවට මේගොල්ලෝ පත් කළ ගන්නට දුනා. ධර්ම චක්‍රය මේගොල්ලෝ රටේ රාජ්‍ය දඩේට මේගොල්ලෝ පත් කර ගන්නට දුනා. අද බලන්න මේ ධර්මාශෝක ස්තම්භයේ කෑලි තුනකට කඩලා වෙන් කරලා අයින් කරලා දාලා. මේ මොගල් අධිරාජ්‍යයේ කාලේ මොකද්ද? බුදුහාමුදුරු ධම්සභා මණ්ඩපේ වැඩි ඉන්නවා. මේ ප්‍රදේශයේ හිටියා යස සිටුවරයා කියලා සිටුවරි. යස සිටුවරයාගේ පුතා කවුද? යස කුල පුත්‍රයා. යස කුල පුත්‍රයා මේ මහා පාරේ කෑ ගහගෙන යනවා. ගිහි ගිනි ගන්නවා. ගිහි ගිනි ගන්නවා කියලා කෑ ගහගෙන යනවා. බුදුහාමුදුරු ධම්සභා මණ්ඩපේ සිද්ධිය දැක්කා. අදිෂ්ඨාන කළා බුදුහාමුදුරුවෝ යසකුල පුත්‍රයට බුදුහාමුදුරුව විතරක්ම මුණ ගැහෙන විදිහට මම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙන කැමැති බුදුහාමුදුරුව වණ ගැහුවා මහණෙනිව කියනකොටම ඒ භික්ෂුභාවයෙන් පැවිදි වෙලා පැවිදි උපසම්පදාවත් ලැබිලා බුදුහාමුදුරුව වැඩි ඉන්නේ ධම්සභා මණ්ඩපේ ළඟ වැඩි දීමේ ශක්තිය යසකුල පුත්‍රයට ලැබුණා. එහෙමනම් මේ ගෞතම බුද්ධ ශාසනයේ පළවෙනි මහාන පින්කම ඒ භික්ෂුභාවයෙන් සිදු වෙන්නේ කොහෙද? මේ බරණැස ධම්සභා මණ්ඩපේ. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං. මේදා මහරහතන් වහන්සේලා වැඩි හිටපු කුටි මේ තරිතර නිර්මාණාදී කටයුතු සිද්ධ කරලා තියෙනවා. මේ හැරේ තියෙන ගලක් මිත්‍යෙන් මේ මැද ඍෂිකේශ යන්නේ සූදානම් වෙන ඍෂිවරු පවා මේ විහාරමලුවේ උඩින් වඩිනකොට මේ විහාරමලුවේ සංසුන්කම දැකලා මේ විහාරමලුවේ නිසංසලකම දැකලා ඍෂිවරු පවා මේ විහාරමලුවේ පතිත වුණාලු. ඍෂිවරු පවා පතිත වෙච්ච නිසා ඉසි පතනාරාමයේ කියලා නම හැදුනා. මහරහතන් වහන්සේලාගේ ආරම්භය සිදු වෙන්නේ කොහෙද? මේ බරණැස ඉසිපතනාරාමේ ඓතිහාසික පුදුබිමින් තමයි එදා ආරම්භ වෙලා තිබෙන්නේ. ඒ ස්තූපේ නම හැදුන ධර්මය අවබෝධ කරගත්තේ තැන නිසා ධම්මික ස්තූපය කියලා නම හැදුනා. ඒ ස්ථානයේ වන්දනා කරන්නට ආවෙත් 1835 අවුරුද්දේ ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් තුමා එතුමා වන්දනා කරගෙන තීරණය කළා බුදුහාමුදුරුවන්ගේ සරෝජ ධාතුන් වහන්සේලා ඇති කියලා හිතාගෙන උඩින් ඉඳලා පල්ලයට ලිඳක් ආකාරයට තව ටිකක් එතුමේ හැරු හරගෙන යනකොට
එතුමට හොයාගන්න පුළුවන්කම ලැබුණා গুপ্ত රාජසමීට අයිති ඉතාම අලංකාරයේ චෛත්‍යයක්. එතනින් එහාට එතුම හේරුවේ නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදු වූවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සම්මුඛ චෛත්‍යය. ඒ කිව්වේ ඒ කාලේ නම් මේකට චෞඛණ්ඩි කියලා තියෙන්නේ. මෙතන තමයි අපේ බෝසතාණන් වහන්සේ සත්‍ය සොයාගෙන යනකොට පස්වග මහණුන් පළවෙනියට මුණ ගැහිලා තියෙන්නේ. ඒ හමුවීම මුණ ගැහිම කියන අදහසින් තමයි සම්මුඛ චෛත්‍ය කියලා මෙතන ස්මාරකයක් හදලා නම් කරලා තියෙන්නේ. අපි දැන් යනවා ඒක බලන්න.